ආයිබෝවන් දයාබර දුවේ පුතේ අදත් ඔබ සම්බන්ධ වෙන්නේ සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්මාණය කෙරෙන ඊනන පියස අධ්‍යාපනික වැඩසටහන සමග. දයාබර දුවේ පුතේ ඊට පෙර මම ඔබට සිහිපත් කරන්නට විශේෂ කාරණාවක් ගෙනාවා. ළමයාගේ දවස හෙට නොවේ අදයි. එහිම ප්‍රකාශ කළේ නොබෙල් ත්‍යාගලාභී ගේබ්‍රියල් මිස්ට්‍රාල්. අපේ රටේ දූපුතුන්ගේ ඒ අද දවස දරුවන්ට ලබා දෙන්නට ජාතික ඉතිහාසය විසල් මෙහෙවරක් සපයනවා. ඉතින් මෙවර අපොස්ත සාමාන්‍ය පෙළ විභාගයට ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය ඔස්සේ පෙනී සිටින දුවලට පුතාලට 11 ශ්‍රේණියේ 7 වන පාඩම අරගෙනයි මං ඔබේ ආලින්දයට ගොඩවදින්නේ. අපේ 7 වන පාඩම ලෝකයේ කැපිපෙනෙන විප්ලව. ලෝකයේ කැපිපෙනෙන විප්ලව යටතේ ප්‍රංශ විප්ලවය තමයි මං අද ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දුවේ පුතේ. අපි ඉස්සරලා ප්‍රංශ විප්ලවය ගැන සාකච්ඡා කරන්නට පෙර ඔබ දන්නවා ඇමරිකන් නිදහස් සටන, රුසියන් විප්ලවය, ඉංග්‍රීසි විප්ලවය මේ වගේ විප්ලව නමින් හඳුන්වන දේශපාලන අරගල ලෝක ඉතිහාසයේ සිදු වෙලා තියෙනවා. එහෙම දේශපාලන අරගල ලංකාවේ දරුවන්ට ඉතිහාසයේ විෂය ඔස්සේ අපි පැහැදිලි කරන්නේ. ඒ විෂය කරුණු කාරණා ඔබ සමග සාකච්ඡා කරන්නේ ඒ අතීත දේශපාලන විප්ලව තුල වර්තමානයේ ඔබ අපි භුක්ති විඳින වැදගත් මානව අයිතිවාසිකම් වැනි මානවීය ගුණාංගයන් වර්තමානයට දායාද වෙලා තියෙන නිසා. ඒ නිසා අපි විෂය ධාරාව ඔස්සේ මේ ප්‍රංශ විප්ලවය පිළිබඳ දැනුවත් වෙන්නට උත්සාහ කරනවා. විප්ලවයක පැතිකඩක් මම ඔබට දර්ශනය කරන්නට සූදානම්. ඊට පෙර පුතේ අහන්නකො මම මේ කියන ප්‍රකාශය. ඈත එක් යුගයක ලීන් නැහැවුන සමයක කෞකාස්කි නගරයක සාපලත් නගරයයි නම් වූ. ඒක ඇහින්නේ බර්ටෝල් බ්‍රිජ්ට් නමැති නාට්‍යවේදියා රචනා කළා The Caucasian Chalk Circle නාට්‍ය. එය සිංහලට පරිවර්තනය කළා හෙන්රි ජයසේනයන් උණුවටේ කතාව කියලා. ඒකේ එක තැනක එහෙම ඇහෙනවා. ඈත එක් යුගයක ලෙයින් නැහැවුන සමයක කෞකාස්කි නගරයක සාපලත් නගරයයි නම් වූ. හැබැයි ඒ කියන්නේ ප්‍රංශ විප්ලවය ගැන නෙමෙයි. හැබැයි දුවේ පුතේ රජවරු ඔවුන්ගේ බලය අත්නෝමතික විදිහට ආත්මාර්ථකාමී ලෙස භාවිත කරමින් මිනිසුන්ගේ අයිතිවාසිකම් නොසලකා හැරලා මානවීය හැඟීම් වලින් සමාජීය දෙස නොබලා මිනිසුන් රාජ්‍යයට එරෙහිව අයිතිවාසිකම් ඉල්ලා හඬා වැටුණු යුරෝපීය යුග තිබුණා. ඒ පිළිබඳව එක්තරා පැතිකඩක් තමයි උණුවටේ නාට්‍යය නිරූපණය කරන්නේ. ඉතින් මම ඔබට විප්ලවය පිළිබඳ සාකච්ඡා කරමින් විප්ලවයේ පැතිකඩක් දර්ශනය කරන්නට තමයි මේ නාට්‍ය ගීත ඛණ්ඩය ගැයුවේ. බලන්න පුතේ රූපරාමය ඔබ දකිනවා. විප්ලවයක් කියන්නේ මොකක්ද කියන අදහස මනසට ඇතුල් කරන්නට තමයි මම මේ රූපරාමු ඔබට ප්‍රදර්ශනය කරන්නේ. යුරෝපේ අහිංසක සාමාන්‍ය ජනයා ආහාර ඉල්ලලා, රැකී ආරක්ෂා ඉල්ලලා, අයිතිවාසිකම් ඉල්ලලා හඬා වැටෙද්දී, කෑ ගහද්දී, අරගල කරද්දී ඇතැම් රාජ්‍ය පාලකයෝ ඇතැම් යුගවල ඔවුන් තලා පෙලා පීඩාවට පත් කරලා අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කළා. ප්‍රංශයේත් ඔය ක්‍රියාදාමයේම සිදු වුණා. ඒ නිසා තමයි ප්‍රංශ විප්ලවය නිර්මාණය වෙන්නේ. පුතේ ප්‍රංශ විප්ලවය පිළිබඳ කරුණු කාරණා සාකච්ඡා කරගෙන ඉදිරියට යන ගමන දැන් ඔබයි මමයි එකතු වෙලා ආරම්භ කරලා ඉවරයි. විප්ලවය පිළිබඳ පුරෝකථනයක් කළා හුණුවටේ නාට්‍ය ගීත ඛණ්ඩයකින්. විප්ලවයක් පිළිබඳ එක්තරා චිත්‍රයක් රූපණය කළා ඔබේ මනසට. ප්‍රංශ විප්ලවය නිර්මාණය උනේ ප්‍රංශයේනේ. ඉතින් අපි
සියල්ලට පෙර යුරෝපා සිටියමේ ප්‍රංශය තියෙන තැන හඳුනා ගමු. ඔබ බලන්න රූප රාමුව වෙත පුතේ. ඔබට යුරෝපා සිටියම දර්ශනය වෙනවා. ඒකේ මම කළු පැහැති වට රේඛාවකින් ලකුණු කරනවා ඔබේ සරල මතකයේ සඳහා ප්‍රංශය. අපි එහෙම යුරෝපයේ ප්‍රංශය හඳුනාගෙන මේ ප්‍රංශ විප්ලවය සිද්ධ වුණේ කොහොමද කියන කාරණා එකින් එක සාකච්ඡා කරගෙන ඉදිරියට යමු. පුතේ ක්‍රිස්තු වර්ෂ 1789 දී තමයි ප්‍රංශ විප්ලවය ඇති වෙන්නේ. කොහෙද පුතේ ප්‍රංශ විප්ලවය ඇති වුණේ? බොහොම හොඳයි. ප්‍රංශයේ ඔබ උත්තර දෙනවා. මාත් එක්ක එකට සම්බන්ධ වෙලා ආදරෙන් බැඳිලා මම අහන පුංචි ප්‍රශ්න වලට උත්තර දෙමින් සාකච්ඡාව අපි ඉදිරියට රැගෙන යමු. ක්‍රිස්තු වර්ෂ 1789 තමයි පුතේ ප්‍රංශ විප්ලවය ඇති වෙන්නේ. අර කලින් සිටියමේ දැකපු ප්‍රංශේ. ඔබ රූප රාමුවත් නරඹමින් ඒකේ තියෙන වාක්‍ය කියවමින් මේ ගමන ඉදිරියට යන්න. 1789 දී ප්‍රංශ ජනතාවගේ නැගී සිටීමක් සිදු වුණා. ඔබ කියවන්න මාත් එක්ක වාක්‍ය කිහිපය. 1789 වර්ෂයේ වැදගත් ප්‍රංශ විප්ලවය නිර්මාණය වෙනවා. අපි දෙවෙනි වාක්‍යයට යන් පුතේ. ප්‍රංශ ජනතාව නැගී සිටීම. අත්නෝමතික ප්‍රංශ පාලනයට එරෙහිව තමයි මේ ජනතාව නැගී සිටියේ. ප්‍රංශ පාලනය බිඳ දමා නව රාජාණ්ඩුවක් ජනතාව පිහිටවනවා. දැන් මේ මම කියපු ඔබ කියවපු මේ ශීර්ෂ සවිස්තරාත්මකව සාකච්ඡා කරමින් අපි මේ ගමන ඉදිරියට ප්‍රංශ විප්ලවයේ රසබර සෝබර අභිමානවත් වගේම අනභිමානවත් අවස්ථාද මනසට කැටි කර ගනිමින් අපොස්ස සාමාන්‍ය පෙළ 11 ප්‍රශ්න පත්‍රයට 11 විෂය නිර්දේශයේ ඇසුරින් ප්‍රංශ විප්ලවයට පිළිතුරු ගොනු කරන්න තමයි මේ ගමන යන්නේ. පුතේ ප්‍රංශයේ පැවතුනේ අත්නෝමතික පාලනයක් කියලා මං ලිව්වා. අත්නෝමතික ප්‍රංශ පාලනයට එරෙහිව දෙවෙනි වාක්‍ය ආයසරයක් ප්‍රංශ ජනතාව නැගී සිටීම. අත්නෝමතිකයි කියන්නේ දුවේ පුතේ ජනතාවගේ අදහස් වලට කන් දෙන්නේ නෑ රජතුමා. අපි කතා කරමු ප්‍රංශීය රජතුමා කවුද කියලා ওই කාලේ හිටපු. ජනතාවගේ අදහස් වලට කන් නොදෙන ජනතා අපේක්ෂා තේරුම් ගන්නේ නැති තමාගේ සිතුවිලිම පමණක් ක්‍රියාත්මක කරන තමාගේ සුබ සිද්ධියම සලකන තමාගේ සුඛ විහරණයම අපේක්ෂා කරන රජෙක් පුතේ අත්නෝමතිකයි. ඉතින් ක්‍රිස්තු වර්ෂ 1789 ප්‍රංශය තුල නිර්මාණය වෙලා පැතිර ගිය ප්‍රංශ විප්ලවයට ප්‍රධානම බරපතලම බලපෑම ඇති කරන්නේ පුතේ ප්‍රංශයේ හිටපු අත්නෝමතික රජවරුන්ගේ පාලනය. ප්‍රංශ පාලනයට එරෙහිව ජනතාව සටන් කරලා ඒ ප්‍රංශ පාලනය බිඳවට්ටලා ජනතාවට හිතවාදී ආණ්ඩුවක් ප්‍රංශය නිර්මාණය කළා. අපි අවසාන වාක්‍යය කියවමු පුතේ. ක්‍රිස්තු වර්ෂ 1789 දී ප්‍රංශ රාජාණ්ඩුවට එරෙහිව නැගී සිටි ඉරට ජනතාව රාජාණ්ඩුව බිඳ දමා නව පාලනයක් පිහිටුවීම ප්‍රංශ විප්ලවය නම් වේ කියලා මම ඔබට ලිව්වා. දැන් පුතේ අපි මෙතෙන් සිට මේ අතීත කරුණු කාරණා පියවරෙන් පියවරට සාකච්ඡා කරගෙන ප්‍රංශ විප්ලවය පිළිබඳ සොයාගෙන අතීතයට යම්. මේක කාල යාත්‍රාවක්නේ. ඉතිහාසයේ ඉගෙන ගැනීම කාලතරණයක්. අපි වර්තමානයේ ඉඳගෙන අපේ සිතුවිලි පොතපත ඔබේ පාසලේ ආදරණීය ඉතිහාසයේ ගුරුතුමාගේ ඔබේ පාසලේ ආදරණීය ඉතිහාසයේ ගුරුතුමියගේ මඟ පෙන්වීම යටතේ අද දවසේ මගෙත් මඟ පෙන්වීම යටතේ ඉතිහාසයේ සිදු වුණු එක්තරා වැදගත් සිදුවීමක් වෙන ප්‍රංශ විප්ලවය සොයා කාල තරණය කිරීමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. හොඳයි. 18 වන සියවස මේක වැදගත් ඔබ දන්නවා
11 ඉතිහාසය විෂය නිර්දේශයේ පළවෙනි පාඩමට මතකයේ ගෙනියන්න අන්න ඔබට මතක් වෙනවා 18 වන සියවසේ සිදු වුණු වැදගත්ම ක්‍රියාදාමය මොකද්ද? ඒකත් විප්ලවයක්, කාර්මික විප්ලවය. හැබැයි පුතේ කාර්මික විප්ලවය අපි සාකච්ඡා කරන ප්‍රංශ විප්ලවයට වඩා වෙනස්. අපි සාකච්ඡා කරන ඇමරිකන් නිදහස් සටනට වඩා වෙනස්. අපි සාකච්ඡා කරන රුසියන් විප්ලවයට වඩා වෙනස්. සාකච්ඡා නොකලත් 11 විෂය නිර්දේශයේ ඉංග්‍රීසි විප්ලවයට වඩා වෙනස්. ඒක සටන් කරලා, අවි ගැටලා, ලේ හලලා, යුදමය මෙහෙයුම් දියත් කරලා කරපු දේශපාලනමය අරගලයක් නෙමෙයි. කාර්මික විප්ලවය 18 වෙනි සියවසේ ආරම්භන බව සිහියේ තබාගෙන අපි යොමු රූප රාමුවට 18 වන සියවස ආරම්භුමේදී ප්‍රංශය පුතේ කාර්මික විප්ලවයේ බලපෑමෙන් කියවමු මමත් එක්ක කාර්මික විප්ලවයේ බලපෑමෙන් ප්‍රංශයද කාර්මික අංශයෙන් දියුණුවක් ලබලා තිබුණා 18 වන සියවස වන විට. ප්‍රංශය යුරෝපා රටක්නේ. එංගලන්තයේ ඇති වුණු කාර්මික විප්ලවයේ බලපෑම ඉතා ඉක්මනින් යුරෝපා රටවල් වලට ගලාගෙන ආවා. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය මේ ආසන්න රටවල් වලට තමයි මුලින්ම කාර්මික විප්ලවයේ බලපෑම ඇති වුණේ. අපි හොයමු 18 වන සියවස ආරම්භයේදී ප්‍රංශයට කාර්මික විප්ලවයේ බලපෑම ඇති වෙලා මොනවද වුනේ කියලා. පුතේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් මට්ටමකින් ප්‍රංශයේ 18 වෙනි සියවස වන විට තිබුණා. ඉඩම් වගා කළා, රදලවරුන්ගේ ඉඩම්. හැබැයි ඔවුන් යුරෝපයේ අනිත් රටවලට සාපේක්ෂව එක්තරා නිදහස් ජීවන රටාවක් රැගෙන ගියා. ඒ වගේම ප්‍රංශයේ කම්කරු ජන කොට්ටාසයකුත් හිටියා. ඔවුනුත් කර්මාන්ත ශාලාවල සේවය කරමින් එක්තරා ආකාරයක මුදල් උපයමින් සුබයයි සැලකිය හැකි ජීවන මට්ටමකට පැමිණිලා තිබුණ පුතේ. ඔය විදිහට 18 වන සියවස වන විට ප්‍රංශය යුරෝපයේ කැපී පෙනෙන රටක් බවට පත්වෙමින් තමයි ගියේ. ඒත් දයාබර දුවේ පුතේ ප්‍රංශය පාලනය කළ අපි අර කලින් සඳහන් කළ කියවන්න අන්තිම වාක්‍ය එහෙත් අත්නෝමතික ආත්මාර්ථකාමී දුර්වල පාලකයන් ප්‍රංශය පාලනය කළේය. කාර්මික විප්ලවයේ බලපෑමෙන් ප්‍රංශයේ කාර්මිකාංශය දියුණු වෙමින් තිබුණා. කර්මාන්ත ශාලා බිහි වෙමින් තිබුණා. කම්කරු පන්තියක් බිහි වෙමින් තිබුණා. ඔවුන් රැකියා කළා. ඔවුන් වැටුප් ලැබුවා. ජීවන මට්ටම ටිකෙන් ටික උසස් වෙමින් ආවා. ගොවි දනට ඉඩම් තිබුණා. ඒ ඉඩම් රදලවරුන්ගේ. ඒත් පුතේ ප්‍රංශයේ ගොවියන්ගේ තත්ත්වය යුරෝපයේ සෙසු රටවල ගොවියන්ට වඩා යහපත් වුණා. යහපත් ප්‍රංශයක් බිහි වෙමින් තිබියදී පුතේ ඒ ප්‍රංශය කඩා බිඳ වටනවා. කවුද? අත්නෝමතික ආත්මාර්ථකාමී ප්‍රංශ පාලකයෝ පුතේ. ඉතිහාසයට සංවේදී වුණොත් අපි මොකද්ද පුතේ මං කියපු වචනය? ඉතිහාසයට සංවේදී වුණොත් පුතේ දැනුම මනසට, ඉතිහාසයේ පිළිබඳ දැනුම මනසට, ඉතිහාසයේ බිහි වුණු මානවීය හැඟුමන් හදවතට අපි ඒකට කියන්නේ සංවේදනාවන්. ප්‍රංශයත්, අපේ රටත්, පෘතුගාලයත්, එංගලන්තයත්, ඉන්දියාවත් මේ ලෝකයේ සෑම රටක්ම රටවල් පුතේ. ඒ සෑම රටකම ඉන්නේ පුතේ මිනිසුන්. අපි සියලු දෙනාම එකම හුළඟ දෙකට බෙදාගෙන සුසුම් පොද ආග්‍රහණය කරන මිනිස්සු පුතේ. ඒ හැඟුමන් ඉතිහාසය කියන විෂයෙන් අපට ඕනේ. ඉතින් දියුණු වෙමින් නැගී සිටපු ප්‍රංශය කඩා බිඳ වැටෙනවා. සංවේදී වෙමු ඉතිහාසයට. සිත හඬයි සිත හඬන හඬ නොඇසී. netu handai netu kandulu bindu nunegi
ප්‍රංශ ජනතාවට එදා එහෙම වුණා. ඒ කවුරු නිසාද ප්‍රංශය පාලනය කළ අත්නෝමතික අභාග්‍ය සම්පන්න පරිසරය ප්‍රංශයට කැඳපු පාලකයන් නිසා. අපි බලමු පුතේ මේ කියන අභාග්‍ය සම්පන්න පරිසරය ප්‍රංශයේ නිර්මාණය වුණේ කොහොමද කියලා. ඔබ යොමු වෙමු යලිත් වතාවක් මම ඔබට ලියන වාක්‍ය වෙත. පුතේ මාත් එක්ක කියවමු. මම ඔබට ආදරේ. මගේ ආදරේ ඔබට තියෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉතිහාසයේ විෂයෙන් පෙනී ඉඳලා ඔබේ අම්මයි තාත්තයි අපේක්ෂා කරන ඔබේ ගුරු අම්මයි තාත්තයි අපේක්ෂා කරන උගතුන් මැද උගතෙකු වෙන්නයි උපන් දැයට සිත සලසන්නයි මගේ පැතුම් මතු ඉටු වෙන්නයි පුතා උතුම් මිනිස්සෙකු වෙන්නයි කියන පැතුම පුතේ මගේ හදවතේ තියෙනවා. ඒකයි මං ඔබට ආදරේ. මේ රටේ හැම අම්මෙක් මෙහෙම ප්‍රාර්ථනා කරනවානේ පුතේ. ඔබ 11 විභාගෙට සූදානම් වන මේ රටේ තාරුණ්‍යයේ එලිපත්තට පැමිණිලා සිටින ආදරබර සෙනෙහබර දුවලා පුතාලා. ඒකයි මං මෙහෙම ඔබට ආමන්ත්‍රණය කරන්නේ සෙනෙහසින්. අපි කියවමු පුතේ ප්‍රංශයේ දේශපාලන ආර්ථික සමාජ ප්‍රශ්න රැසක් නිර්මාණය විය. දැන් ඔබයි මමයි මින් ඉදිරියට සොයා යන්නට උවමනයි පුතේ මොනවද ප්‍රංශීය නිර්මාණය වුණු දේශපාලන ප්‍රශ්න, මොනවද ප්‍රංශීය නිර්මාණය වුණු ආර්ථික ප්‍රශ්න, මොනවද ප්‍රංශීය නිර්මාණය වුණු සමාජ ප්‍රශ්න. ඔන්න ප්‍රංශ විප්ලවය පිළිබඳව සාකච්ඡාව ඔබයි මමයි ආරම්භ කරලා තියෙන වෙලාවේ අපි සාකච්ඡා කළා ප්‍රංශය පාලනය කළ අත්නෝමතික ආත්මාර්ථකාමී පාලකයන්ගේ පාලන ක්‍රියාදාමයන් නිසා දුවේ පුතේ ප්‍රංශය තුල ඇතිවෙනවා තුම් වැදෑරුම් ගැටලු සම්භාරයක්. යලිත් කියමු මාත් එක්ක දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සමාජමය ප්‍රශ්න. මේ ගැටලු බලපානවා ප්‍රංශය තුල රජවරුන්ට එරෙහිව ජනතාව නැගී සිටලා අවි ගටලා ලේ හලලා ජනතාවට හිතවාදී පාලනයක් බිහි කර ගැනීමට ප්‍රංශ මිනිස්සු ගෙන ගිය අරගලයට. ඒක තමයි පුතේ ප්‍රංශ විප්ලවය කියලා කියවේ. හොඳයි. අපි මේ ප්‍රශ්න මේ ගැටලු මොනවද කියලා සොයාගෙන ඉදිරියට යමු. අපි මේ ගමන යන්නේ පුතේ පියවරෙන් පියවර ටිකෙන් ටික ඓතිහාසික කරුණු ඔබේ මනසට ඈඳා දෙමින්. කියවන්න පුතේ මං ඔබට ලියපු මාතෘකාව විප්ලවය නුදුරෙහිය. අපි දැන් ඉතිහාසයට ගිහිල්ලා කාලය තරණය කරගෙන ටිකෙන් ටික ගිහින් ආවා. අපි දැක්ක ප්‍රංශයේ ඇති වෙනවා කියලා ප්‍රශ්න ගැටලු සම්භාරයක්. ඒ නිසා ප්‍රංශ විප්ලවය ඇති වෙන බවත් ටිකක් සාකච්ඡා කළා. විප්ලවය නුදුරෙහිය කියලා මම ඔබට ලියුවා. ඊළඟට මං ලියලා තියෙනවා පුතේ ප්‍රංශ විප්ලවයට බලපෑ හේතු. ඒ පිළිබඳව දැන් පූර්ව මතකයක් ඔබට තියෙනවා. මම මීට පෙර සිහිපත් කළා දේශපාලන ප්‍රශ්න ඇති වුණා කීවා, ආර්ථික ප්‍රශ්න ඇති වුණා කීවා, සමාජමය ප්‍රශ්න ඇති වුණා කීවා. පුතේ ප්‍රංශ විප්ලවයට දේශපාලන හේතු බලපෑ. ඊළඟ එක ප්‍රංශ විප්ලවයට පුතේ ඔබ කියවන්න ඕනේ සමාජමය හේතු බලපෑවා. ඊළඟ කාරණේ පුතේ ප්‍රංශ විප්ලවයට ආර්ථික හේතු බලපෑවා. දැන් ඔබයි මමයි ප්‍රංශ විප්ලවය සඳහා බලපාපු දේශපාලන හේතු මොනවද කියලා සාකච්ඡා කරන්නට ඕනේ. සමාජ හේතු මොනවද කියලා සාකච්ඡා කරන්නට ඕනේ. ආර්ථික හේතු මොනවද කියලා සාකච්ඡා කරන්නට ඕනේ. එතකොට තමයි ප්‍රංශ විප්ලවය සම්බන්ධයෙන් මෙවර ඔබේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ඔබ මුහුණ දෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට දැනුම කරුණු ශක්තිමත් ලෙස ඔබේ මනසේ තැම්පත් වෙන්නේ. ඉතින් අපි තවදුරටත් ඉදිරියට යමින් බලමු
මේ කවුද පුතේ? ඡායාරූප දෙකයි. එකම කෙනා තමයි. ඔබ මේ දකින රූපය ඔබට ඉතාම හුරුයි. ඔබේ පෙළ පොතේ මේ රූපය තියෙනවා. මේ තමයි ඔබ දකින්නේ 16 වන ලුවි රජු. ප්‍රංශ විප්ලවයට පෙර විප්ලවවාදීන් අතින් ඝාතනයට ලක්වෙච්ච මරණයට පත්වෙච්ච රජු. ඔහුගේ රුව නිරීක්ෂණය කිරීම පාඩමේ දැනුම කරුණු ගබඩා කිරීමට ඉතා වැදගත්. නිකම්ම දර්ශනයක් නෙමෙයි ඔබට පෙළ පොතේ අන්තර්ගත කළේ. ඒ නිසාමයි ඒක මේ පාඩම තුල මමත් අන්තර්ගත කළේ. බලන්න පුතේ, ඔහුගේ ගත වසා ඇති සිනිදු සලු පිළි. ඔහුගේ මුහුණෙන් ඔබට දර්ශනය වන සුකුමාල සම සහිත ගත. රෝස පැහැය ඔහුගේ ගතට වැටුනේ පුතේ. ඔවුන් යටතේ ඉඩම්වල වැඩ කළ පයට ගල් බොරලු පෑගුණු ගතට චණ්ඩ හිරුරැස් වැදුණු ආග්‍රහණයට දූවිලි මිශ්‍ර වායුව ලැබුණු කුස ගිනි නිවන්නට ආහාර නොලැබුණු පාන් පෙත්තක් පවා නොලැබුණු කුස ගින්දරට හඬන තමුන්ගේම දූදරුවන් වෙනුවෙන් පුතේ කඳුළු සලමින් රදලවරුන්ට වැඩ කළ සුවහසක් දනන්ගේ දහදියෙන් තමයි පුතේ ප්‍රංශ පාලකයන් සැනසුනේ සෞභාග්‍ය සම්පන්න ලෙස. ඒ නිසයි මොවුන්ගේ හම රෝස පැහැති. ඒ නිසයි පුතේ මොවුන්ගේ ගත වසා ඇති සලුපිලි සිනිදු. මේ පුතේ ප්‍රංශ පාලනයේ අභාග්‍ය සම්පන්න සලකුණ. ඔවුන් ජනතාවට උදාර උත්තම උනේ නෑ. මේ පාලකයෝ පුතේ ආත්මාර්ථකාමී අත්නෝමතික වුණා. ජනතාවගේ දුක මෝනට දැනුනේ නෑ පුතේ. ඒ නිසායි මං ඔබට කීවේ ඉතිහාසයේ දැනුම මනසට ගන්න. මානව හිතවාදීව සංවේදනාවන් ගොඩනගන්න ඉතිහාසයෙන් ඔබ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත්වන අතරම මිනිස්සුන්ට ආදරය කරන ආදරබර වනිතාවක් ආදරබර මහත්මයෙක් ලෙස පුතේ අනාගතයට ප්‍රයාණය කළ යුතුයමයි. ඒ නිසයි ඉතිහාසය මම මෙහිම බසින් රස කරන්නේ. පුතේ ඉතිහාසය අපට දුන්න දායාදාත්මක වචන කිහිපයක් තියෙනවා. දෙස බස රැස රැක රට නගන්නට පෙරට යමු කියලා තමයි පුතේ ඉතිහාසයෙන් කියන්නේ. දෙස කීවේ දේශය පුතේ රට. දෙස බස කීවේ පුතේ භාෂාව. රැස කීවේ පුතේ ජාතිය. ඉතින් බසින් ඉතිහාසය රස කළාම පුතේ ඒව සංවේදීව හදවතේ ලැබුම් ගන්නවා. ඔබ ඉතිහාසයේ දැනුමෙන් පිරිපුන් උදාර දැනුමැත්තෙක් වෙනවා. ඒකටයි මේ උත්සාහය සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ගන්න. හොඳයි, අපි බලමු ලුවි රජු පිළිබඳව එහෙම කතිකාවතක් ගොඩනගමින් ප්‍රංශ විප්ලවය තුල අපි තව දුරටත් පුතේ ඉදිරියට යමු. ඔබ විටින් විට මං ඔබට ලියන වාක්‍ය මා සමග කියවිය යුතුයමයි. සෙයින් දෙවිවරු යන්නේ නැමුණු පිටකොඳු මත දනන්නේ පුතේ. අර ලුවි රජවරු ගැන මේ කියන්නේ. සෙයින් දෙවිවරු යන්නේ මේ ප්‍රකාශයේ තියෙන්නේ හුණු වටේ නාට්‍යයමයි. යුරෝපයේ ඇතිවුණු දේශපාලන අරගල විප්ලව පිළිබඳ සාකච්ඡා කරන්නට මනා පුරෝකථනයක් හුණු වටේ නාට්‍යයේ තියෙන නිසා එකකින් ඇතැම් කොටස් මම ඔබට ගත්තා. සෙයින් දෙවිවරු යන්නේ වචන මාරු කරන්න පුතේ. දෙවිවරු සෙයින් යන්නේ. එහෙමයි මේ තියෙන්නේ. සෙයින් දෙවිවරු යන්නේ නැමුණු පිටකොඳු මත දනන්නේ කවුද පුතේ? ප්‍රංශ පාලකයෝ. ප්‍රංශයේ මිනිස්සු බුද්ධිමත්. ඔවුන්ට ඒ බව වැටහෙනවා. ඔවුන් ඒ පිළිබඳව දුක් වෙනවා. ඔවුන් ඒ පිළිබඳව සංවේදී වෙනවා. ඔවුන් ඒ පිළිබඳව ක්‍රෝධ නගනවා. ඔවුන්ගේ සිත් තුළ වෛරය පිරෙනවා. ඔවුන්ට හිතෙනවා පුතේ ප්‍රංශ පාලනය පෙරලලා
අපේ රටේ ප්‍රංශ දරුවන්ට ප්‍රංශේ අනාගතයේ උදෙසා දිවි පරදුවට තියා සටන් කරලා ජනතා හිතවාදී ප්‍රංශ රජයක් හදන්න. ඒකයි පුතේ ප්‍රංශ විප්ලවය ආරම්භෙන්නේ දියත් වෙන්නේ. හොඳයි. ප්‍රංශ විප්ලවයට බලපෑ දේශපාලන හේතු වලට දැන් ඔන්න ඔබයි මමයි ඇවිල්ලා ඉන්නවා. දැන් අපි ඉන්නේ ඉතිහාසය තුල. ප්‍රංශ විප්ලවයට බලපෑ දේශපාලන හේතු. 16 වන ලුවි රජු ප්‍රංශය බිඳ වැටීමේ ප්‍රධාන වගකිව යුත්තා විය. අපි දන්නවා 16 වෙනි ලුවි රජු. අපි බැලුවා 16 වෙනි ලුවි රජුගේ ගත වත සියල්ල. හොඳයි. අපි ප්‍රංශ විප්ලවයට බලපෑ දේශපාලන හේතු සාකච්ඡා කරනකොට වැදගත්ම දේ තමයි පුතේ ප්‍රංශ විප්ලවයේ සටන් පාඨය. ප්‍රංශයේ අත්නෝමතික ලුවි රජවරුන්ගේ පාලනයට එරෙහිව ප්‍රංශ ජනතාව සංවිධානය වෙමින් පෙළ ගැසෙමින් මේ රාජාණ්ඩුව පෙරලලා ප්‍රංශ ජනතාවට හිතවාදී මානව ගුණධර්ම අගයන ප්‍රංශ රජයක් බිහි කරන්නට ගිය ගමනේ ඔවුන් සටන් පාඨයක් හදාගත්තා. මොකද්ද පුතේ ප්‍රංශ විප්ලවයේ සටන් පාඨය? අපි සිහිපත් කරමු. ප්‍රංශ විප්ලවයේ සටන් පාඨය නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය. මේක ඉතා වැදගත්. යලිත් මං සමග කියවමු පුතේ. ප්‍රංශ විප්ලවයේ සටන් පාඨය මොකද්ද දුවේ පුතේ කියවමු. නිදහස, බොහොම හොඳයි. යලි වතාවක්. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන සංකල්ප පදනම් කරගෙන ගොඩනගපු සටන් පාඨයේ සමග ප්‍රංශ වැසියා ප්‍රංශ විප්ලවය දියත් කරනවා. මේ අපි සාකච්ඡා කරන්නේ ප්‍රංශ විප්ලවයට බලපෑ දේශපාලන හේතු. මං ලිව්වා අකාරුණික ප්‍රංශ පාලකයෝ. අකාරුණික ප්‍රංශ පාලකයෝ. පුතේ පාලකයා කියන්නේ රජා. රජු ජනතාවට කාරුණික වෙන්න එපාය. මේ අපේ රටේ ඔබට ඇහෙන ප්‍රකාශයක්. ප්‍රංශ විප්ලවයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මම ඔබට අකාරුණික ප්‍රංශ පාලකයෝ කියලා ලියද්දී පාලකයෝ කාරුණික වෙන්නේ කොහොමද කියන එක පුතේ මම ඔබට පහදන්න එපාය. ඒකයි මේක කියන්නේ. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. රාජා භවතු ධම්මිකෝ. රජු ධාර්මික ලෙස ජනතාවට ආදරෙන් වැඩ කරනවා නම් පීතෝ භවතු ලෝකෝච රජු ලෝකයට ඒ රජු පාලනය කරන රටේ ජනතාවට පීතෘ සෙනෙහසින් පියෙක් වගේ කටයුතු කරනවා නම් දේවෝ වස්සතු කාලේන දෙවියන් කලට වැසි වස්සනවා. සස්්‍ය සම්පත්ති හේතුච. සස්්‍ය සම්පත් කීවේ පුතේ කෙත්වතු භවභෝග සරුසාර වෙලා රටේ වැසියාට ආහාර පාන සම්පාදනය වෙලා කුසගින්දර නිමිලා සෞඛ්‍ය සම්පන්න ජාතියක් හැදිලා ඔවුන් ඒ රටට වැඩ කරනවා අර පාලකයන්ගේ ආශිර්වාදයෙන්. පුතේ එහෙමයි කාරුණික රජවරු ලංකාවෙත් ලෝකේ වෙනත් රටවලත් අතීතයේ හිටපු. හැබැයි දැන් කියවන්න අකාරුණික ප්‍රංශ පාලකයෝ. මේ ලුවි රජවරු අයිති වුණ රාජවංශයට කිව්වේ පුතේ බූබෝන් රාජවංශය. බූබෝන් රාජවංශයේ අපට රජවරු දෙන්නෙක් සමීපයි. එක්කෙනෙක් 14 වෙනි ලුවි රජු, අනිත් කෙනා 16 වන ලුවි රජු. මේ අකාරුණික ප්‍රංශ පාලකයන්ගේ අකාරුණික ක්‍රියාදාමයේ නිසා තමයි ප්‍රංශ වැසියා විප්ලවයකට තල්ලු වෙලා ගියේ. ඒ විප්ලවය තුලින් ප්‍රංශ වැසියා සමස්ත ලෝකයේම මිනිස්සුත් අපි නිලාගත් අතිශය වැදගත් සමාජ වටිනාකම් සහිතයි පුතේ. අපි ඒවා ඉදිරියට සොයන්නට තියාගෙන බලමු තවදුරටත්
විප්ලවයට පෙර ප්‍රංශයේ පැවති රාජාණ්ඩු ක්‍රමයකි මම ඔබට ලියනවා. මෙන්න මම අර කලින් සිහිපත් කරපු රාජවංශයේ පුතේ බූබෝන් රාජවංශය. ප්‍රංශයේ තිබුණු රාජවංශය මොකද්ද? බූබෝන් රාජවංශය. තව රජකම දෙවියන් දුන් වරමකි එදා ප්‍රංශේ පිළිගැනීම. අපි තවදුරටත් සොයමු. 14 වන ලුවි රජු හා 16 වන ලුවි රජවරු තමන් දේව වරමින් උපන්නෝයයි සිතූහ. මේ ප්‍රකාශ ටික වැදගත්. ඒ නිසා ඔබ රූපරාමුවට යොමු වෙලා මමත් සමග කියවගෙන යන්. අකාරුණික ප්‍රංශ පාලකයෝ කියවන්න පුතේ. එක විප්ලවයට පෙර ප්‍රංශයේ පැවති රාජාණ්ඩු පාලන ක්‍රමයකි. අපි දැන් දන්නවනේ අත්තනෝමතික රාජාණ්ඩු පාලන ක්‍රමයක්. තවදුරටත් පුතේ කියවමු. ප්‍රංශයේ තිබුණේ බූබෝන් රාජවංශය. මේ රාජවංශයේ පාලකයෝ දෙන්නයි අපට සමීප. එක්කෙනෙක් 14 වෙනි ලුවි රජු, අනිත් කෙනා 16 වෙනි ලුවි රජු. ඔබ අර කලින් දර්ශනය නැරඹුවේ 16 වෙනි ලුවි රජුගේ. මේ රජවරු විශ්වාස කළා පුතේ. එදා ප්‍රංශ පාලකයන්ගේ තිබුණු පිළිගැනීම තමයි පුතේ රජකම දෙවියන් දුන් වරම. එකට කීවේ දේව වරම් වාදය පුතේ. රජකම දෙවියන් දුන් වරමක් රජු දෙවියන්ගේ නියෝජිතයා විදිහට තමයි පෙනී සිටියේ පුතේ. අපි කිව්වා ඔන්න අර සාකච්ඡා කරපු රජවරු අතරින් 14 වන ලොවි කරපු ඓතිහාසික අභාග්‍ය සම්පන්න ප්‍රකාශය. මං කීවේ සෙයින් දෙවිවරු යන්නේ නැමුණු පිටකොඳු මත දනන්නේ. වැඩ කරන, බෙහෙස මහන්සි වෙන, දහදිය හලන, කුස ගින්දරට ආහාර නොමැති, දරුවන්ගේ කඳුලින් දෙනෙත් තෙත්වන ප්‍රංශ මව්වරුන්, ප්‍රංශ පියවරුන් උදේ හවස ඔලොව සමග ගැටි ගැටි ඔවුන්ගේ දහදිය බිමට හෙළලා ඒ දහදිය අස්වනු ලෙස යලි ඌදද්දි පුතේ රජවරු සෙයින් දෙවිවරු යන්නේ නැමුණු පිටකොඳු මත දනන්නේ. ඔවුන් තමයි කිව්වේ පුතේ රාජ්‍ය නම් මමයි 14 වෙනි ලුවි රජු කිව්වා. රාජ්‍ය නම් මමයි කියාපු රජතුමාගේ තිබුණු බල පරාක්‍රමය තමයි පුතේ මේ මම ඔබට ලියා දක්වන්නේ. ඔබ යොමු වෙන්න රූපරාමුවට. 14 වෙනි ලුවි රජතුමා කියනවා රාජ්‍ය නම් මමයි. මම කියන්නේ මොනවද? ඒ තමයි නීතිය. පුතේ ඒක අභාග්‍ය සම්පන්න සිදුවීමක්. එහෙම වෙන්න බෑ. ඒ අදහස ජනතාවට ආදරණීය නෑ. ජනතාවට හිතවාදී නෑ. ඉතින් රාජ්‍ය නම් මමයි කියපු ලුවි රජුට මම ලියනවා, ඔබ දන්නවා මේ වචන, ව්‍යවස්ථාදායක බලය. ඒ කියන්නේ පුතේ රටක නීති සම්පාදනය කිරීමේ, නීති සැකසීමේ පූර්ණ බලය තිබුණේ රජුට. අයිමම ලියනවා විධායක බලය. රටක නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තිබුණේ රජුට. පුතේ අධිකරණ බලය, නඩු විසඳීමේ බලය, නීතිය පිළිබඳ තීන්දුව තීරණ ගැනීමේ බලය, යුක්තිය පසඳලීමේ බලය. පුතේ යුක්තිය කියන්නේ සාධාරණය, පසඳලනවා කියන්නේ ඉටු කරනවා. ජනතාවට සාධාරණය ඉටු කිරීමේ බලය තිබුණේ රජුට. මේක පුතේ අතිශය භයානක දේශපාලන ක්‍රියාවලියක්. අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඔන්න යලිත් 14 වෙනි ලුවි රජු රාජ්‍ය නම් මමයි කිය මා සිතන්නේ කුමක්ද? එය ප්‍රංශයේ නීතිය වන්නේය කිය නීති සම්පාදනය කිරීමේ ඒ කියන්නේ ව්‍යවස්ථාදායක බලය ඔහු සතු කොට ගත්තා. නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒ කියන්නේ පුතේ විධායක බලය ඔහු සතු කොට ගත්තා. අධිකරණ බලය ඒ කියන්නේ පුතේ යුක්තිය පසඳලීමේ බලය ඔහු සතු කොට ගත්තා. එහෙම කරලා රජු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස පෙනී සිටියා. දැන් පුතේ ප්‍රංශ රජු අත්තනෝමතිකයි කීවේ අපි ඒ නිසා.
ජනතා හිතවාදී වුණේ නෑ කීවේ ඒ නිසා. එහෙම අත්නෝමතික අභාග්‍ය සම්පන්න ජනතා පීඩක පාලකී ගැන ප්‍රංශ ජනතාව කලකිරිලා දුකෙන් සිත් පුරවලා එක පසකින් වෛරය පිබිදිලා ප්‍රංශයට ආදරබර පාලන ක්‍රමයක් හදා ගැනීමට ප්‍රංශ විප්ලවයට එළඹිලා විප්ලවය පුපුරා යන්නට ඔන්න මෙන්න තිබියදී ඔන්න පුතේ මං ඔබට පෙන්නනවා සුන්දර ප්‍රංශේ ගඟක්. පුතේ මේ ගඟට කියන්නේ සේන් නදිය. පැරිස් නගරය මැදින් ගලන මේ ගඟ සේන් අති සුන්දරයි. අදත් ප්‍රංශයට ලක්ෂ ගණන් විදේශිකයෝ ඇදෙනවා මේ සුන්දරත්වය බලන්න. හැබැයි පුතේ මේ සුන්දර නදිය අසබඩ 1789 වෙන විට මුළු ප්‍රංශ වැසියාගේ අසුන්දරම නිර්මාණය බිහි වෙලා තිබුණා. එහි නම කියන්නට පවා ප්‍රංශ වැසියා මැලි වුණා පිළිකුල් කළා. අපි බලමු පුතේ මොකද්ද මේ අසුන්දර නිර්මාණය? ප්‍රංශ වැසියාගේ මල පුඩුව බැස්ටීල් කියලා මම ඔබට ලියනවා. ප්‍රංශ වැසියාගේ මල පුඩුව කියන සිංහල වචනේ තේරුම පුතේ ගෙල හිර කරන තුණ්ඩුව. මරණයට පත් කිරීම සඳහා සැකසෙන උපකරණය. අපි යොමු වෙලා රූප රාමුවට මාත් එක්ක කියවමු අර සුන්දර සේන් නදිය අසබඩ තිබුණු අභාග්‍ය සම්පන්න නිර්මාණය දැක ගන්නට පෙර. හොඳයි ඔබයි මමයි කියවමු. කිසිදු නඩු විභාගයකින් තොරව ඕනෑම අයෙක් අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිරකර තැබීමට රජුට බලය තිබුණි. පුතේ කෙනෙක් ඒ විදිහට රජුට හෝ රජුගේ හමුදාවලට හෝ මිනිසෙක් අත්අඩංගුවට ගන්නට බෑ. මිනිස්සුන්ට තියෙනවා අයිතිවාසිකම් කියලා වටිනා පිළිගැනීම් පද්ධතියක්. අද අපට තියෙනවා පුතේ. ඒ අද අප සතු මානව අයිතිවාසිකම් කියන උදාර මානව හර පද්ධතීන් පුතේ නිර්මාණය වුණේ මේ ප්‍රංශ විප්ලවය, ඇමරිකන් නිදහස් සටන, රුසියන් විප්ලවය වගේ එදා යුරෝපයේ සිදු වුණු ඓතිහාසික දේශපාලන ක්‍රියාදාමයන් නිසා. ඒකයි ඉතිහාසයේ විෂය නිර්දේශය තුළ මෙවැනි ඓතිහාසික දැනුම් සම්භාරයන් ඔබේ මනසට රැගෙන එන්නේ. ඒකයි සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයත් පරමාර්ථ කරන්නේ. ඒකයි පුතේ ඒ සමග සම්බන්ධ වෙලා අපි ඔබ සමග මේ ආකාරයට විද්‍යුත් මාධ්‍ය අන්තර්ජාලය ඔස්සේ ආදරෙන් සෙනෙහසින් බැඳෙන්නේ. අපි බලමු පුතේ තව දුරටත් ඉදිරියට යමින් ප්‍රංශ වැසියාගේ මල පුඩුව බැස්ටීල් මේ දර්ශනය ඔබේ පෙළ පොතේ තියෙනවා. ප්‍රංශ මිනිස්සු රජුගේ නියමයෙන් රාජ්‍ය පාලනයට දායක වූ රදලවරුන්ගේ නියමයෙන් කැමැති පරිදි ඒ කියන්නේ පුතේ අත්නෝමතිකව සිතෙන පරිදි ඒ කියන්නේ පුතේ අත්නෝමතිකව අත්අඩංගුවට ගත්තා. මර්ධනය කළ යුතු රජයට එරෙහි වුණු තැනැත්තන් අත්අඩංගුවට ගත්තා. ඔවුන් සිරගත කළේ මේ ඔබ දකින බැස්ටීල් නමැති බන්ධනාගාරයේ. දසදහස් ගණන් සිරකරුවන් රඳවා තැබිය හැකි අති විශාල බන්ධනාගාරයක් පුතේ ප්‍රංශයේ පැරිස් නුවර සේන් නදිය අසබඩ තමයි මේක පිහිටලා තියෙන්නේ. මේ බන්ධනාගාරයට ගිය කිසිදු ප්‍රංශ වැසියෙක් පුතේ යලි එළියට නොපැමිණි බව තමයි ඉතිහාසය තුල සඳහන් වෙන්නේ. ඔබ වගේ දුවලා පුතාලා කඳුළු සලද්දි ඔබේ අම්මා ඔබේ තාත්තා වගේ මව්පියන් කඳුළු සලද්දි තරුණයන්
දහදිය හෙළපු පියවරු මව්වරු අත් අඩංගුවට ගත්ත පුතේ දස දහස් ගණන් ප්‍රංශ පාලකයෝ ඔවුන් ප්‍රංශ රජයට එරෙහි වේයයි සැක හිත ඔවුන් පුතේ ගබඩා කළා බඩු භාණ්ඩ වගේ මේ බන්ධනාගාරය තුල ඔවුන් කිසිදාක යලි පුතේ ගම්බිම් බලා නොගිය බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් බැස්ටිලේට මල පුඩුව කියන වචනේ පුතේ ඉතා සාධාරණයි. අර කලින් දර්ශනයේත් ඔබ දැක්කේ මේ දර්ශනයේත් ඔබ දකින්නේ ප්‍රංශ විප්ලවයේදී ප්‍රංශ වැසියා බැස්ටිල් බන්ධනාගාරයට පහර දීලා බන්ධනාගාරයේ ගිනි තබලා ඒ බන්ධනාගාරයේ රඳවලා හිටිය දහස් ගණන් ප්‍රංශ සිරකරුවන් නිදහස් කරපු ආකාරය. හොඳයි. අපි තවදුරටත් ඉදිරියට යමින් ප්‍රංශ රජවරුන්ගේ අති සුඛෝපභෝගී ජීවිතය පිළිබඳත් අවධානය යොමු කරමු පුතේ. මේ ප්‍රංශ විප්ලවය සඳහා බලපාපු තව සුවිශේෂ හේතුවක්. ප්‍රංශ රජවරුන්ගේ අති සුඛෝපභෝගී ජීවිතය ඔවුන් ගත කළේ පුතේ ප්‍රංශ වැසියාගේ පයට පෑගෙන හිරු කිරණින් රත්තුණු පොළොව මත නෙමේ පුතේ. ධරණීය තලය මත ප්‍රංශ පාලකයෝ පය නොතැබූහ. එහෙත් ප්‍රංශ වැසියා පය තැබූහ. හිරු කිරණින් උණුසුම්ව ගලා ආ ප්‍රංශ සුළඟ ප්‍රංශ පාලකයන්ගේ ගත ස්පර්ශ නොකළහ. එහෙත් ප්‍රංශ වැසියාගේ ගත දැවුවේය. පුතේ පවසට හිරු කිරණින් උණුසුම් වූ ජලය ප්‍රංශ වැසියා පානය කරද්දි විල් පොකුණු වල තොරු ලතා යට සැනසුණු සිහිලෙල් ජලය පමණයි ප්‍රංශ පාලකයාගේ පවස නිව්වේ. ඉතින් පුතේ මේ සුඛෝපභෝගී මන්දිරය වර්සෙල්ස් මාලිගාව ඔබේ පෙළ පොතෙත් මේකේ දර්ශනයක් තියෙනවා. අක්කර දහස් ගණනක් පුරා පැතිර යන වර්සෙල්ස් මාලිගාව වටා නිර්මාණය වුණු උද්‍යානයත් වර්සෙල්ස් මාලිගාවත් පමණයි ප්‍රංශ පාලකයන්ගේ ලෝකයේ වුණේ. ඔවුන් දැක්කේ නෑ ප්‍රංශ වැසියාගේ දුක්බර සෝබර ජීවන ගඟ ගලා යන ආකාරය. හොඳයි පුතේ වර්සෙල්ස් මාලිගාවේ දසුන් එහෙම මනසට එක් කරමින් ප්‍රංශ විප්ලවයට බලපෑ දේශපාලන හේතුවලට අපි යොමු වෙමු. ප්‍රංශ විප්ලවයට බලපෑ දේශපාලන හේතු අපිට මේ විදිහට සංක්ෂිප්ත කරන්නට පුළුවන්. අසීමිත රාජ්‍ය බලය කියවමු මාත් එක්ක අදි සුඛෝපභෝගී ජීවිතය රජු හා සාමාන්‍ය ජනතාව අතර සම්බන්ධතාවයේ දුරස් වීම ඔබ දැක්කා. රජුගේ ලෝකය වර්සෙල්ස් මාලිගයත් උද්‍යානයත් පමණයි. රජුට ප්‍රංශ ජන සමාජයේ තතු කැන්දාගෙන ආවේ පුතේ රදලවරු. ඔවුන් රජු ඉදිරියේ සැබෑ ප්‍රංශ ජීවන චිත්‍රය මකා දැමුවා. ඔවුන් රජුට සැබෑ ප්‍රංශ ජීවන කඳුල, සැබෑ ප්‍රංශ ජීවන සුසුම, සැබෑ ප්‍රංශ ජීවන කුසගින්න රජු වෙත ගෙනාවේ නෑ පුතේ. ඒ නිසා රජු සිතුවා වර්සෙල්ස් මාලිගාවේ තියෙන සුඛෝපභෝගී දිවි පෙවත ප්‍රංශ වැසියාටද උරුම බව. ඒ නිසායි මම ඔබට ලියුවේ පුතේ රජු හා සාමාන්‍ය ජනතාව අතර සම්බන්ධතාවය දුරස් විය. තවදුරටත් මේ වචනේ විශේෂයි. ඉන්ටෙන්ඩාන්ට් කියවමු පුතේ මාත් එක්ක. ඉන්ටෙන්ඩාන්ට් ඔබ තනියෙන් කියවන්න බොහොම හොඳයි. ඉන්ටෙන්ඩාන්ට් වරු හා රදලයන් අතර මත ගැටුම් ඇති වුණා. සාමාන්‍ය ජනතාවත් රජුත් අතර සම්බන්ධතා පවත්වාගෙන යාමට ඉන්ටෙන්ඩාන්ට් නමැති සුවිශේෂ නිලධාරි කණ්ඩායමක් පත් කළා. ඔවුන් හා රදලයන් අතර ගැටුම් ඇති වුණා. ඒකත් බලපෑවා ප්‍රංශයේ සාමාන්‍ය ජනතාවයි රජුයි අතර සම්බන්ධතාවය දුරස් වෙන්න. මේ බලන්නකො ඊළඟ වචනේ ස්ටේට්ස් ජෙනරල් සභාව අක්‍රියව පැවතීම. පුතේ අද ලංකාව පාලනය කරන ප්‍රධාන පාලන මධ්‍යස්ථානය ඔබ දන්නවා පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමාජිකයන්ට කියන නම පුතේ മന്ത്രിවරු.
අද පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ඉන්නවා පුතේ ඔබ දන්නවා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔබ සාකච්ඡා කරනවා 225ක් മന്ത്രിවරු ඉන්නවා. ඒ වගේ ප්‍රංශය පාලනය කළ එදා රාජ්‍ය ආයතනයේ නම පුතේ ස්ටේට්ස් ජෙනරල් සභාව අක්‍රීයව පැවතීම බලන්නකෝ. ස්ටේට්ස් ජෙනරල් සභාව අක්‍රීයව පැවතුණා. ඒ නිසා අකාර්යක්ෂ මහා දූෂිත පාලන ක්‍රමයක් ප්‍රංශයේ ඇති වුණා. අවුරුදු 100කට වැඩි කාලෙකින් ප්‍රංශය පාලනය කළ මේ ස්ටේට්ස් ජෙනරල් සභාව රැස්වලා තිබුණේ නැහැ පුතේ. අපි තවදුරටත් ඉදිරියට යමින් බලමු ප්‍රංශ විප්ලවයට බලපෑ සමාජ හේතු. අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළේ ප්‍රංශ විප්ලවයට බලපෑ දේශපාලන හේතු, සමාජ හේතු සාකච්ඡා කරනකොට පුතේ මම ඔබට පෙන්නනවා පිරමීඩයක්. ප්‍රංශයේ පැවතුණා කියන්නේ ඒ කාලේ වෙනකොට පුතේ වැඩවසම් පාලන ක්‍රමය. ඔබ බලන්න රූපරාමුවේ ප්‍රංශයේ පැවතියේ වැඩවසම් පාලන ක්‍රමයක. මේ ප්‍රංශ විප්ලවයට බලපෑ සමාජ හේතු. පුතේ වැඩවසම් පාලන ක්‍රමයේ තුල සමාජය ස්තර 4කින් නිර්මාණය වෙනවා. මේ බල පිරමීඩය තුල මම ඔබට පෙන්වන්නේ මේ සමාජ ස්තරායනය කියන්නේ පුතේ සමාජ තට්ටු වශයෙන් ඉහළ සිට පහළට හෝ පහළ සිට ඉහළට ගොනුවන ආකාරය. මේ සමාජයේ ඉහළම පැලැන්තියෙන් රජවරු රජ පැලැන්තිය. ඊළඟට රදලවරු, ඊළඟට පූජකවරු, ඊළඟට සාමාන්‍ය ජනතාව පුතේ වැඩිම පිරිස සාමාන්‍ය ජනතාව. සාමාන්‍ය ජනතාව මත තමයි පුතේ පූජකවරු. සාමාන්‍ය ජනතාව මත තමයි පුතේ රදලවරු පුතේ කියන්නේ දුවලටත් එක්ක දුවලට ආදරයට පුතේ කියනවා. සාමාන්‍ය ජනතාව මත තමයි රජවරු. සෙයින් දෙවිවරු යන්නේ නැමුණු පිටකොඳු මත දනන්නේ. පිටකොඳු නමා ඉඳලා ප්‍රංශ ජනතාවට ඇති වුණා පුතේ. ඒකයි ප්‍රංශ විප්ලවය ආරම්භුනේ. සාමාන්‍ය ජනතාව කොටස් තුනකට බෙදුණා පුතේ. ගොවි ජනතාව, මධ්‍යම පන්තිය හා කම්කරු ජනතාව විදිහට ප්‍රංශයේ සාමාන්‍ය ජනතාව කොටස් තුනකින් හිටියා. අපි තවදුරටත් ප්‍රංශ විප්ලවයට බලපාපු සමාජ හේතු සොයාගෙන යන් රදලවරු සතු වූ වරම්. පුතේ වරම් කියන්නේ බලය, බල පරාක්‍රමය. අපි හොයමු. රදලවරුන්ට මොනවද ලැබුණේ? කියවන්න පුතේ මාත් එක්ක රටේ ඕනෑම ස්ථානයක දඩයම් කිරීමට අයිතිය තිබුණි. ඔබ බලලා තියෙනවා නම් පසුගිය කාලේ රූපවාහිනී මාධ්‍ය තුල විකාශනය වුණා රොබින් හුඩ් කියලා කතාවක්. මේ රොබින් හුඩ් කියන කතාවේ මේ ප්‍රංශ විප්ලවයට සමගාමී පරිසරයක් නිර්මාණය කරනවා. ක්‍රිස්තියානි පල්ලියේ අතිශය බලය දරපු යුද හමුදා බටකණ්ඩායම් පවා සිටින පූජකවරු, අතිශය සුඛෝපභෝගී ජීවිත ගෙන යන රදලවරු මේ සමාජය නිරූපණය කරනවා. ඒ නිසා ඔබ රොබින් හුඩ් නරඹනවා නම් වඩාත් හොඳයි මේ සමාජයේ පිළිබඳ එක්තරා සියුම් පැතිකඩක් ඒ තුල සංගවා තියෙනවා. ඒ නිසායි මම ඔබට සිහිපත් කළේ. රටේ ඕනෑම ස්ථානයක දඩයම් කිරීමට අයිතිය තිබුණ පුතේ රදලවරුන්ට සාමාන්‍ය ජනතාවගේ සල්පිල් කියන්නේ වෙළඳ පළවල් සුණු විසුණු කරමින් ඒ මත අසුන් පන්නමින් විනෝදය පිණිස දඩයම් කළා ප්‍රංශයේ රදලවරු. ඒක හොඳද පුතේ? අපි හොයමු තවත් ගොවි ධනගේ ඉඩම් වලින් බදු අය කිරීමේ අයිතිය රදලවරුන්ට තිබුණා. රජයට රදලවරු බදු ගෙව්වේ නැහැ. ගොවි ජනතාව රදලවරුන්ට බදු ගෙව්වා. ඇයි පුතේ? ඉඩම් රදලවරුන්ගේ. ගොවි ජනතාව රජුට බදු ගෙව්වා. ඇයි පුතේ? ඉඩම් රදලවරුන්ට දුන්නේ රජු. ගොවි ජනතාව ක්‍රිස්තියානි පල්ලියට බදු ගෙව්වා. ඇයි පුතේ? ඔවුන් වෙනුවෙන් ආගමානුකූල පරිසරය නිර්මාණය කළේ පූජකවරු නිසා. ඒත් පුතේ සාමාන්‍ය ජනතාව හිටියේ කුසගින්නේ. සාමාන්‍ය ජනතාව මියදුනා කුසගින්නේ. දරු පැටව අඬා බැටිලා කුසගින්නේ මියදුනා ප්‍රංශ පොළව මත පුතේ එදා. ඒ නිසායි ප්‍රංශ විප්ලවය. අපි තවත් පුතේ ඉදිරියට යන් ප්‍රංශ විප්ලවය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරනකොට එක්තරා පැලැන්තියක් මම පෙන්නනවා ඔබට. කලකිරුණු මධ්‍යම පන්තිය මං කියවේ අර සාමාන්‍ය ජන සමාජයේ කොටස් තුනයි ගොවි ජනතාව, මධ්‍යම පන්තිය හා කම්කරු ජනතාව.
පුතේ සෑම රටකම මධ්‍යම පන්තිය කියන්නේ උගත් ජනතාව. ඔවුන්ට එක්තරා ආකාරයක ධනයක් තියෙනවා. ඔවුන් උගත් බුද්ධිමත්. ගොවි ජනතාවට, කම්කරු ජනතාවට සිදුවන අසාධාරණීය පාලකයන්ගෙන් දකින්නේ හැමදාම මධ්‍යම පන්තිය. ඔවුන් තුල තමයි කලකිරීම ඇති වුණේ ප්‍රංශයේ. අර බලන්න. ඔවුන් උගත්ය. කවුද? මධ්‍යම පන්තිය. තව හොයමු. ඔවුන් ධනවත්ය. තවත් දුරට අපි ඉදිරියට යන්. ඒත් රජයේ නිලතල දීලා තිබුණේ නැහැ පුතේ. ඒ සාමාන්‍ය සමාජ පැලැන්තියෙන් බිහි වුණු නිසා. එහෙත් රදලවරුන්ට ඒ සියලු වරප්‍රසාද හිමි වුණු බව අපි සාකච්ඡා කළා. පුතේ ප්‍රංශයේ මධ්‍යම පන්තිය උගත්, ප්‍රංශයේ මධ්‍යම පන්තිය ධනවත්, ඒ ප්‍රංශයේ මධ්‍යම පන්තියට රජයේ නිලතල අහිමි. පස්වෙනි අංකය කියවන්න. ප්‍රංශයේ මධ්‍යම පන්තියට සමාජීය උසස් වටිනාකමක් ලැබිලා තිබුණේ නැහැ. එහෙත් රදලවරුන්ට සියලු වරප්‍රසාද හිමි වුණා. ඒ නිසා පුතේ මධ්‍යම පන්තිය තුල ලොකු කලකිරීමක් ඇති වුණා. ඒ කලකිරීම මත ඔවුන් ගොඩනගනවා උදාර උත්තම සංකල්පනාවක්. මේ අපි සාකච්ඡා කරන්නේ ප්‍රංශ විප්ලවයට බලපෑ හේතු සාධක. යමකුගේ තත්වය උපත අනුව නෙමෙයි පුතේ තීන්දු තීරණය කර යුත්තේ ඔවුන්ගේ හැකියාව මත. යමකුගේ තත්වය උපත අනුව නොව ඔවුන්ගේ හැකියාව මත තීන්දු විය යුත්තේය කියලා සංකල්පනාවක් ගොඩනගනවා පුතේ ප්‍රංශ මධ්‍යම පන්තිය. මේ ප්‍රකාශය ඉතා වැදගත්. ඔබයි මමයි එකතු වෙලා කියවමු. ප්‍රංශ විප්ලවයේදී සමානාත්මතාවය යනුවෙන් අදහස් කරන ලද්දේ මේ මානව සංකල්පනාව පුතේ. මේක ප්‍රංශ විප්ලවයට පමණක් නෙමේ පුතේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසීය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු විදිහට පමණක් නෙමේ පුතේ. ඔබෙත් මගෙත් අපෙත් ලංකා පොළොවෙත් ලෝකයේ සෑම රටකමත් දරුවන්ගේ මිනිසුන්ගේ හදවත තුළ සදා නොමැකී සදා තනිකව රැඳෙන්න ඕනේ උදාර මානව ගුණ ධර්මයක් පුතේ. හොඳයි. අපි එහෙම ඒ සංකල්පනාව පිළිබඳව මම ඔබට සංකල්පනාව සංවේදනාවක් වී සංකල්පයක් බිහිවිය කියලා ලිව්වා. සංකල්පනාව යමකුගේ තත්වය උපත අනුව නොව හැකියාව මත තීන්දුව විය යුත්තේය. පුතේ ඒක සංකල්පනාවක්. ඒක සංවේදනාවක් වුණා කියන්නේ හදවතට දැනෙන හැඟීමක් වුණා. ඒ නිසා පුතේ බිහි වෙනවා සංකල්පයක් නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය. ඒක තමයි අපි කලින් සාකච්ඡා කළ ආකාරයට ප්‍රංශ විප්ලවයේ සටන් පාඨය. දැන් අපි යොමු වෙනවා ප්‍රංශ විප්ලවයට බලපෑ ආර්ථික හේතු සම්බන්ධයෙන්. පුතේ ප්‍රංශ භාණ්ඩාගාරය 1789 වෙන විට සම්පූර්ණයෙන් හිඳිලා තිබුණා. බංකොලොත් වෙලා තිබුණා. සල්ලි නැති වෙලා තිබුණා රටට පුතේ. රජ පවුලට අධික වියදම් තිබුණා මේ කාලේ. මොකද මං කලින් පෙන්නපු ආකාරයට සිනිඳු සලු පිළි සඳහා, රස මසවුලු සඳහා, උයන් උද්‍යාන ක්‍රීඩා සඳහා, සුකෝපභෝගී දිවි පැවැත්ම සඳහා රජ පවුල අධික වියදම් දැරුවා. අනවශ්‍ය යුද්ධවලට ප්‍රංශ ආණ්ඩුව සම්බන්ධ වෙලා තිබුණා. ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවන්නට තිබුණු ධනය පුතේ ප්‍රංශ පාලකයෝ නිකරුණේ නාස්ති කළා. ඒ නිසා ප්‍රංශ භාණ්ඩාගාරය බංකොලොත් වුණා. මිනිස්සුන්ට විසඳාගත නොහැකි ගැටලුවක් ප්‍රශ්නයක් නිර්මාණය කළා පුතේ ලුවි රජවරු. අපි තව දුරටත් හොයාගෙන යන් ප්‍රංශ විප්ලවයට බලපෑ හේතු සාධක. මොකද්ද පුතේ ඔබ රූප රාමුව තුල දකින්නේ? මේකත් මං ගත්තේ හුණුවටේ නාට්‍යයමයි. ඒ නාට්‍ය එක්තරා තැනක කියනවා පුතේ පින් කරන හාමුදුරුවනේ වතුර ස්පැට්ටර පගා ගහනවා. යුද්ධෙදි මගේ කකුල කැඩුනා මට අලුත් කකුලක්. පින් කරන හාමුදුරුවනේ මගේ දරුවා බඩගින්නේ. මව් ගුණය ඇති අය දරුවන් දිනය යුතු වේය. ගොවිදන මනාවෝ දිනය යුතු සේම ගම්බිම්. මේ නාට්‍ය එහෙම ඇහෙනවා.
මව් ගුණය ඇති අය දරුවන් දිනන්ට ඕන පුතේ. කොයි වගේද? මනා වූ ගොවිදන ගොවිතැන හරියට දන්න ගොවිදන ගම්බිම් දිනන්ට ඕන වගේ. ඒත් පුතේ මං කීවේ කලින් දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. පුතේ ඒ ගුණධර්ම මානව හර පද්ධති කිසිවක් නැති රජෙක් ප්‍රංශේ ඉන්නවා. පුතේ ඒ ප්‍රංශ පාලනයේ නිසා ප්‍රංශ ජනතාවට ලැබුණු පීඩාව තමයි මම මෙහිම ලියන්නේ. ඉතින් අසාධාරණ බදු බරින් ප්‍රංශ ජනයා මිරිකුණා පුතේ. තේල් ගැබෙල් කැපිටේෂන් ඔබට මතකයි. තේල් කියන්නේ ගැබෙල් කියන්නේ කැපිටේෂන් කියන්නේ පුතේ ප්‍රංශ රජය ප්‍රංශයේ මිනිස්සු මත පටවපු අසාධාරණ බදු තුනක්. ඔබ සොයන්න මොනවද කියලා. ඔබ කියන්නේ මේ විදිහේ පාඩමකට සවන් දුන්නා බැලුවා කියලා ඔබේ පාසලේ ඉතිහාසයේ ගුරුතුමාට ඔබේ පාසලේ ඉතිහාසයේ ගුරුතුමියට ඔබ ලියා දෙන්න තේල් කියන ගැබෙල් කියන කැපිටේෂන් කියන බදු තුන පිළිබඳ කෙටි විස්තරයක් ඔබ තනියෙන් සොයා ඔබේ පාසලේ ඉතිහාසයේ ගුරුතුමාට ගුරුතුමියට ඒ කාරණය මම ඔබට පවරමින් ජයග්‍රහණයට මං පෙත තැනූ චින්තනයේ උරුමකරු මොන්ටෙස්කියු නීතියේ සාරය කියන පොත ලිව්වා. ඊළඟට පුතේ එහෙම ලියලා මේ නීතියේ සාරය කියන පොතෙන් මොන්ටෙස්කියු කාරණා තුනක් අවධාරණය කරනවා. ප්‍රංශ විප්ලවයට ලොකු ශක්තියක් සපයනවා ප්‍රංශ දාර්ශනිකයෝ. ඔබට මතකයි දාර්ශනිකයෝ 3 දෙනෙක් ඉන්නවා. පුතේ එක්කෙනෙක් මොන්ටෙස්කියු. ඔහු ලියන කෘතිය නීතියේ සාරය. නීතියේ සාරයෙන් බලතල බෙදීමේ න්‍යාය ඔහු ලෝකයට දායාද කළා. මොනවද පුතේ බෙදපු බලතල? ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ. නීති සම්පාදනය කරන බලතල, විධායක නීතිය ක්‍රියාත්මක කරන බලතල, අධිකරණ නීතියේ යුක්තිය පසඳලීමේ බලතල. ඉතින් පුතේ මේ බලතල බෙදුවේ කොහොමද? ව්‍යවස්ථාදායක බලතල ව්‍යවස්ථාදායකය නැමැති ආයතනයකට පවරන්න ඕන කියලා මොන්ටෙස්කියු කිව්වා. විධායක කියන බලතල විධායකය නැමැති ආයතනයකට පවරන්න කියලා මොන්ටෙස්කියු කිව්වා. අධිකරණ බලතල අධිකරණයේ නැමැති වෙනම ආයතන පද්ධතියක් හරහා ක්‍රියාත්මක කරන්න කියලා මොන්ටෙස්කියු කිව්වා. ඉතින් පුතේ මේක න්‍යායක් සිද්ධාන්තයක් ඒ කියන්නේ පුතේ ක්‍රියාත්මක විය යුතු ක්‍රමයක්. ඒකට අපි තාක්ෂණය කියලා කියනවා. මේ බලතල බෙදීමේ න්‍යාය මොන්ටෙස්කියු ඉදිරිපත් කරලා ප්‍රංශ වැසියාට පෙන්නවා ලුවි රජවරු ළඟ ඒක රාශී වෙලා තියෙන අසාධාරණ බලය මෙහිම බෙදූ කල ප්‍රංශයට සුබ හිරු පායන්නේය කියලා. පුතේ අපි තවත් ප්‍රංශ දාර්ශනිකයෙක් හොයාගෙන යන්. මේ ඔබ දකින්නේ මොන්ටෙස්කියු. ඔබේ පෙළ පොතේ ඔබ දකිනවා මේ රූසෝ. ජීන් ජැක්විත් රූසෝ නමින් ඔහු හැඳින්වුණා. අපි බලමු රූසෝ මොනවද කෙරුවේ කියලා පුතේ ප්‍රංශ විප්ලවයේ සඳහා. ජයග්‍රහණයට මං පෙත තැනූ චින්තනයේ උරුම කරුවෝ 3 දෙනයි පුතේ. එක්කෙනෙක් මොන්ටෙස්කියු, වෝල්ටෙයාර්, අනිත් කෙනා රූසෝ. වෝල්ටෙයාර් ප්‍රංශ රාජාණ්ඩුව හා පල්ලියේ බලය විවේචනය කරලා ජනතාව අවදි කළා. පුතේ රූසෝ සමාජ සම්මුතිය නැමැති පොතක් ලියනවා. ඒකෙන් කියනවා ජනතා ස්වාධිපත්‍ය පිළිබඳ සංකල්පය ගැන අදහසක්. සමානාත්මතාවය ජනතා පරමාධිපත්‍ය යන සංකල්පනා රූසෝ සමාජ සම්මුතිය කියන පොතෙන් හඳුන්වලා දුන්න පුතේ. ජනතා පරමාධිපත්‍ය ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය කියන බලයේ සංකල්පනාවන් මේ සියල්ල පුතේ ජනතාවට උරුමයි කියලා කීවා. ඒ නිසා මේ බලය ජනතාව කැමති පරිදි ජනතාව විසින් තෝරා ගන්න අර කලින් මොන්ටෙස්කියු සඳහන් කළ ආකාරයේ ආයතන ඔස්සේ ක්‍රියාත්මක කළොත් ඉතා සුබවාදී සෞභාග්‍ය සම්පන්න ආදරබර ප්‍රංශයක් නිර්මාණය කළ හැකි කියලා පුතේ රූසෝ, වෝල්ටෙයාර්, මොන්ටෙස්කියු වැනි දාර්ශනිකයෝ ඔය අතරේ ප්‍රංශීය ජනතාවගේ සිතුවිලි වලට ඇතුළත් කළා. ඉතින් ඒ සියල්ල සමගින් පුතේ ප්‍රංශ විප්ලවය ආරම්භුණා ක්‍රිස්තු වර්ෂ 1789. ලොවේ දුක දෙක දයාබර වීම වෙනුවට කියලා මම ලිව්වේ පුතේ.
ලොවේ දුක දෙක දයාබර වී netin කඳුලක් නොහෙළුවේ නම් කුමට සත්සර රාව නංවා හිඳිමි ගොළු වී මං ලංකාවේ ගුණදාස කපුගේ මහත්මයා ගයන ගීතයක්. ඉතින් පුතේ ප්‍රංශ පාලකයන්ගේ එක තිබුණේ නැහැ. ප්‍රංශ විප්ලවයට ආසන්න හේතුව වුණේ පුතේ ප්‍රංශ ආණ්ඩුවේ සල්ලි නැතිකම, ප්‍රංශයේ දුප්පත්කම, ආණ්ඩුවේ මුදල් නැතිකම පුතේ. ඔය කාලෙදි රටේ දුක දැකලා දයාබර කමක් නැති ප්‍රංශ පාලකයන්ගේ පාලන කාලෙදි පුතේ ප්‍රංශ මිනිස්සු ප්‍රංශ විප්ලවයට ඇරඹෙන්නට පෙර පුතේ ප්‍රංශ මිනිස්සු සාක්කුවල මුදල් ගෙනihin ගෝනිවල බඩු ගෙනාවලු. ප්‍රංශ විප්ලවය ඇරඹෙන කාලේ පුතේ ගෝනිවල සල්ලි ගෙනihin සාක්කුවල බඩු ගෙනාවලු. ඒ තරම් මුදල් හිගයක් දිලිඳු භාවයක් ප්‍රංශයේ ඇති වුණා පුතේ. ඉතින් ප්‍රංශ විප්ලවයේ තුල පාලකයෝ බදු ප්‍රතිසංස්කරණ කළා. මේ විප්ලවය නවත්තන්න මිනිස්සු එකඟ වුණේ නැහැ. ස්ටේට් ජෙනරල් සභාව වසර 175කින් රැස් වෙලා තිබුණේ නැහැ. හදිස්සිය රැස් කළා. රදලවරු හා පූජකවරු, සාමාන්‍ය ජනතාව මේ සියල්ල අතර අර්බුද ඇති වුණා. මම ඔබට මේ කාරණේ එක විනාඩියක් පහදලා දෙන්නම්. පුතේ ප්‍රංශ විප්ලවයේ ආරම්භෙන්න ආසන්නයේදී ප්‍රංශ පාලකයෝ හදිස්සියේ කඩි මුඩියේ බදු ප්‍රතිසංස්කරණ ගෙනාවා ජනතාව නිහඬ කරන්නට. ජනතාව නිහඬ වුණේ නැහැ. ස්ටේට්ස් ජෙනරල් සභාව මං කලින් කතා කළා වගේ ප්‍රංශයේ පාලන ආයතනය අවුරුදු 175කින් මේක රැස් වෙලා තිබුණේ නැහැ. රදලවරු හා පූජකවරු මේ සභාව රැස් කරනකොට කිව්වා අපට සාමාන්‍ය මිනිස්සු එකට වාඩි වෙන්න බෑ. දහදිය ගඳ ගහන, වැරහැලි ඇඳගත්, උදේ හවස වැඩ කරන සාමාන්‍ය වැසියා සමග එකට වාඩි විය නොහැකි කියන. පුතේ ඒ නිසා සාමාන්‍ය ජනතා නියෝජිතයෝ රැස් වුණා කියනවා ප්‍රංශ පාර්ලිමේන්තුව අසල තිබුණු ටෙනිස් පිටියකට. මේ ටෙනිස් පිටියේ දිවුරුම කියන එක පුතේ ප්‍රංශ විප්ලවයේ සම්බන්ධයෙන් ඉතා වැදගත්. හොඳයි පුතේ අපි ටෙනිස් පිටියේ දිවුරුම හා ලෆායට්ගේ නායකත්වය කියන මේ කොටසට යොමු වෙමු. ප්‍රංශ රදලවරු පූජකවරු සාමාන්‍ය නියෝජිතව ප්‍රතික්ෂේප කළාට පස්සේ මේ පිරිස ටෙනිස් පිටියකට රැස් වෙලා ප්‍රංශ විප්ලවය පවත්වාගෙන යන්නේ කෙසේදයි සාකච්ඡා කළා. මේකට නායකත්වය දෙන්නේ ලෆායට් කියන නායකයා පුතේ. ඔහුගේ නායකත්වය යටතේ කියවන්න මාත් එක්ක ජනතාව සන්නද්ධ වූහ. පැරිස් නගරයට රොක් වූහ. 1789 ජූලි 14 වෙනිදා බැස්ටිලයට පහර දීලා බිඳ දැමූහ. මේ පුතේ ප්‍රංශ විප්ලවයේ ආරම්භය. රට පුරා කැරලි පැතිරිණි. 16 වෙනි ලුවි රජු හා මාරි ඇන්ටොයිනෙට් බිසවට මරණ දඬුවම හිමි විය. ප්‍රංශ විප්ලවය මේ විදිහට ආරම්භ වෙලා කුසගිනි නිවන්නට අපූරු ඇරයුමක් කළ මාරි ඇන්ටොයිනෙට් බිසව මරණයට පත් කළා. 16 වෙනි ලුවි රජු මරණයට පත් කළා. කුසගිනි නිවන්නට කළ අපූරු ඇරයුම මේ ඇරයුම කරන්නේ පුතේ මාරි ඇන්ටොයිනෙට්. මොකද්ද පුතේ ඇරයුම? පාන් නැත්තම් කේක් කාපල්ලා කියලා කිව්වා පුතේ. පාන් නැත්තම් කේක් කාපල්ලා කියලා කිව්වේ මාරි ඇන්ටොයිනෙට්. පාන්ද නැති වුන්ට කේක් කන්නට ඇරයුම් කළා. අවසානයේ කුසගින්නේ සිටි ප්‍රංශ මිනිසුන් අතින් ඇගේ ජීවිතය අවසානයට පත් වෙනවා පුතේ ප්‍රංශ විප්ලවය ආරම්භීමත් සමග. ලොවේ දුක දැක දයාබර වී netin කඳුලක් නොහෙළුවේ නම් කුමට සත්සර රාව නංවා හිඳිමි ගොළු වී මං කියලා මං ඔබට ලියවේ පුතේ. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය ලෝකයට දායාද කළ ප්‍රංශ විප්ලවය පිළිබඳ මෙතෙක් වෙලා අපි කරුණු කාරණා සාකච්ඡා කරලා අවසන්. මෙතෙක් වෙලා අපි කරුණු කාරණා සාකච්ඡා කරලා අවසානයේ පුතේ මම ඔබට සිහිපත් කරන්නට කැමති ප්‍රංශ විප්ලවය 1789 ආරම්භ. ප්‍රංශ විප්ලවයට බලපෑ දේශපාලන හේතු, ආර්ථික හේතු, සමාජමය හේතු අපි සාකච්ඡා කළා.
ප්‍රංශ විප්ලවයට දායකත්වයේ සපයපු ප්‍රංශ දාර්ශනිකයන් පිළිබඳ සාකච්ඡා කළා. ප්‍රංශ විප්ලවයෙන් ලෝකයට දායාද වුණ මානව සංකල්පනා පිළිබඳ සාකච්ඡා කළා. නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය වැනි මේ මානව සංකල්පනාවන් වර්තමානයේ ඔබ අපි භුක්ති විඳින මිනිස් අයිතිවාසිකම් අපිට ලබන්නට තරම් එදා ශක්තියක් සැපයුණා. ඉතින් පුතේ අපි අවසාන වශයෙන් ඒ නිසායි ප්‍රාර්ථනා කරන්නේ ප්‍රංශ විප්ලවය දිනේවා කියලා. මේ එදා ආරම්භුණු ප්‍රංශ විප්ලවය තුලින් අද ඔබ දකින ප්‍රංශය තුල පුතේ මිනිස් මූලික අයිතිවාසිකම් තහවුරු වුණු ආදරබර ලෙස එකිනෙකා හා සිනහ සලන පාලකයන්ට මිනිසුන් සමීප සෞභාග්‍ය සම්පන්න රටක් ප්‍රංශ විප්ලවය නිසා දායාද වුණා. හොඳයි පුතේ. අද දවසේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉතිහාසයේ විෂය ඔස්සේ මුහුණ දෙන ඔබට 11 ශ්‍රේණියේ 7 වන පාඩම ලෝකී කැපී පෙනෙන විප්ලව කියන පාඩම ඇසුරෙන් අපි සාකච්ඡා කළේ ප්‍රංශ විප්ලවය. සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්මාණය කෙරෙන ඊනන පියස YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ විෂය කරුණු දිගින් දිගටම අධ්‍යයනය කිරීමේ අවස්ථාව ඇති බව සිහිපත් කරමින් අද දවසේ ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.